පුතේ මම මේ වීඩියෝ මාලාව ගේන්නේ HTML ඒ කියන්නේ වෙබ් අඩවි බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගැනීමෙන් වෙබ් අඩවි නිර්මාණය කියන පාඩම. මේක ඒකක අංක 11 ධර්මනෝත්‍ර පාඩමක්. මේකේ වැදගත්කම කිව්වොත් පුතේ එන්න මෙන්නමයි. මේක සාමාන්‍යයෙන් පුතේ ව්‍යුහගත ලකුණු 10ක ප්‍රශ්නයක් වෙනවා ව්‍යුහගත පේපර් එකේ ලකුණු 10ක. ඊට පස්සේ ව්‍යුහගත ලකුණු 10ක් විතර රචනා ප්‍රශ්න සමහර කාලවලට එනවා විශේෂයෙන් 2017 වගේ ආව රචනා ප්‍රශ්න ලකුණු 15 ප්‍රශ්නයක් සහ MCQ ප්‍රශ්න 8ක් විතර එනවා 8ක් 6ක් වගේ එනවා. එහෙනම් මේ පාඩම වැදගත්. ඒක නිසා මේ වීඩියෝ මාලාවේ හොඳට බලලා විභාග ප්‍රශ්න හරියට කරන්න මේකේ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. අපි යමු ඒකේ වෙබ් අඩවි නිර්මාණය බහුමාධ්‍ය තාක්ෂණය දාගන්න. හරි. මේකේ ඉස්සරලාම පුතේ මාතෘකා තුනක් තියෙනවා. පළවෙනි මාතෘකාව තමයි HTML. පළවෙනි මාතෘකාව HTML. දෙවෙනි මාතෘකාව පුතේ CSS. තුන්වෙනි මාතෘකාව PHP. එහෙනම් මේ බහුමාධ්‍ය තාක්ෂණය යොදා ගැනීම වෙබ් අඩවි නිර්මාණය කියන එකේදී HTML උගන්වනවා, CSS උගන්වනවා, PHP උගන්වනවා. එතකොට HTML වලින් සාමාන්‍ය පුතේ බේසික් මූලික වෙබ් පිටුවක් හදන්න උගන්වනවා. CSS වලින් එම වෙබ් පිටුව අලංකරණය කරන්න උගන්වනවා. ඒ වෙබ් පිටුව අලංකරණය කරන්න උගන්වනවා. PHP වලින් අපි වෙබ් පේජ් එකක් ඩේටාබේස් එකක් එක්ක සම්බන්ධ කරන්න විශේෂම උගන්වනවා. ඩේටාබේස් එකකට දත්ත යවන්නේ කොහොමද කියලා PHP වලදී උගන්වනවා. එතකොට මේ සමස්ත මාතෘකා තුනෙන් තමයි මම ඉස්සෙල්ලා කිව්ව ලකුණු ප්‍රමාණය හම්බෙන්නේ පේපර් එකට ප්‍රශ්න දාන්න. අපි මුලින්ම බලමු HTML ඉගෙන ගන්න. ඊට පස්සේ CSS PHP පිළිවෙලින් අපි බලමු. ඉස්සෙල්ලාම බලමු අපි වෙබ් අඩවි වර්ග. වෙබ් අඩවි වර්ග. වෙබ් අඩවියක් කියන්නේ එකිනෙකට සම්බන්ධිත වෙබ් පිටු ගණනාවකින් වෙබ් පිටු ගොඩක් එකතුවක්. වෙබ් පිටු ගොඩක එකතුවක්. එතකොට අන්තර්ජාලය හරහා පරිශීලනය කර හැකි ස්ථානය. වෙබ් අඩවියක් කියන්නේ වෙබ් පිටු වල එකතුවක්. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා අපිට පරිශීලනය කරන්න පුළුවන්. මෙම වෙබ් අඩවි වලින් කෙරෙන කාර්යයන් අන්තර්ගතයේ මත පදනම් වූ වර්ග රාශියක්. මේ වලින් කරන කාර්ය අනුව වෙබ් අඩවි වර්ග තියෙනවා මෙහෙම. තොරතුරු වෙබ් අඩවි. තොරතුරු සපයන වෙබ් අඩවි. ප්‍රවෘත්ති බෙදා හරින වෙබ් අඩවි. CNN වගේ ප්‍රවෘත්ති වෙබ් අඩවි. එතකොට තොරතුරු වෙබ් අඩවි වල විකිපීඩියා ආරම්භ අධ්‍යාපනයට සම්බන්ධ තොරතුරු තියෙනවා. ඔය වෙනත් ස්ථාන ගැන තොරතුරු තියෙනවා. අන්න ඒවා. පෞද්ගලික වෙබ් අඩවි වල එක එක ව්‍යාපාරෙන් ව්‍යාපාර melbourne.lk manchi.lk වගේ අන්න ඒ වගේ ව්‍යාපාරවල පෞද්ගලික අරමුණෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි. අධ්‍යාපනික නැහැසල.lk ඊතක්ෂලාව අධ්‍යාපනික වෙබ් අඩවි. ව්‍යාපාරික වෙබ් අඩවි වල ඉස්සල්ලා මම කිව්වේ ඔය විවිධ ආයතනවල තියෙන වෙබ් අඩවි. සමාජ සම්බන්ධතා පවත්වන වෙබ් අඩවි මොනවද? Facebook, Twitter වගේ ඒවා සමාජ සම්බන්ධතා. එහෙනම් වෙබ් අඩවි වර්ග මේ විදිහට වර්ග කරන්න පුළුවන්. එහෙනම් මේක ලියා ගන්න වෙබ් අඩවි වර්ගයි. ඊළඟ වෙබ් පිටුවක් ගොඩනැගීමට අවශ්‍ය මූලිකාංග. මොනවද වෙබ් පිටුවක් හදන්න ඕනේ මූලිකාංග මොනවද කියලා බලන්න. වෙබ් පිටුවක් ගොඩනැගීම සඳහා පහත මූලිකාංග අවශ්‍ය වෙනවා. වෙබ් පිටුවක තියෙනවා පුතේ අකුරු තියෙනවා. චිත්‍ර තියෙනවා කියන්නේ රූප, ශ්‍රව්‍ය තියෙනවා, දෘශ්‍ය දේවල් තියෙනවා. ඒ කියන්නේ ඇහෙන දේවල්, පේන දේවල් අධිසම්බන්ධ එක තැනකට ක්ලික් කරපුවම තවත් තැනකට සම්බන්ධයක් තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේමයි. අපි සාමාන්‍යයෙන් පළවෙනියටම ගිහිල්ලා පිවිසෙන පිටුවට කියනවා හෝම් පේජ් එක. ඒ හෝම් පේජ් එකේ ඉඳන් අනිත් පිටු වලට යන්න සම්බන්ධතා තියෙනවා නේද?
ඒවට කියන්නේ පුතේ අදි සම්බන්ධක. ඉංග්‍රීසියෙන් හයිපර්ලින්ක් කියලා කියනවා. හයිපර්ලින්ක්. එතකොට මේ විදිහට කොහොමද අපි බලමු HTML වලින් අකුරුත් එක්ක වැඩ කරන්නේ? චිත්‍ර ගන්නේ, ශ්‍රව්‍ය ගන්නේ, දෘශ්‍ය දේවල්, වීඩියෝ ගන්නේ, අදි සම්බන්ධක ඇතුළත් කරන්නේ, වගු ඇතුළත් කරන්නේ කොහොමද කියලා ඉස්සරහට කතා කරමු. වෙබ් පිටු ඒ වගේ අන්තර්ගතය හා සංයුක්තිය විශ්ලේෂණය. පුතේ වෙබ් පිටුවක අන්තර්ගතය. වෙබ් පිටුවක් ආරම්භක පිටුවක් හා ඒක සම්බන්ධිත අනිකුත් පිටු වලින් සමන්විත වෙබ් අඩවියක්. අයනම් වෙබ් අඩවිය සම්බන්ධ වෙනවා ආරම්භක පිටුව වෙනුවල සම්බන්ධිත පිටු වලින්. එතකොට මේ ආරම්භක පිටුවට තමයි අපි මුලින්ම පිවිසෙන්නේ පුතේ. මුලින්ම වෙබ් අඩවියක පිවිසෙන්නේ ආරම්භක පිටුවට. ඒකට කියනවා නම් කීපයක්. ආරම්භක පිටුව, සුචි පිටුව, මූල පිටුව, මුල පිටුව, අනිත් එක ප්‍රධාන පිටුව, මේන් පේජ්. ඔය ඉංග්‍රීසි නම් වලින් කියනවා. ඊට පස්සේ අපි පළවෙනියටම පිවිසෙන්නේ මුලින්ම ප්‍රවේශ වෙන පිටුව තමයි පුතේ ඕක. ඒකට මුලින්ම මේ විදිහට අපි මුලින්ම මේ වෙබ් පේජ් එකට පිවිසුනොත් ඔක හෝම් පේජ් එක කියනවා. මේ හෝම් පේජ් එකේ ඉඳන් ඔන්න දැන් ABC කියලා වචන දිනනවා කියන්නේ මේක උඩ ක්ලික් කරපුවම මේ තව වෙබ් පිටුවක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් මේක හෝම් පේජ් එක නම් මේකට කියනවා පුතේ ලින්ක් පේජ් සම්බන්ධිත පිටු. ලින්ක් කරපු පිටු. ලින්ක් පේජ්. ඔන්න ඔය විදිහ. එහෙනම් හොඳට මතක තියාගන්න අපි ආරම්භයේදීම පිවිසෙන පිටුව තමයි හෝම් පේජ් එක කියලා කියන්නේ. එතකොට ඒකට සම්බන්ධ අනෙක් පිටු ලින්ක් පේජ් නැත්නම් සම්බන්ධිත පිටු. right. ඊළඟ වෙබ් අඩවියක අන්තර්ගතය හා සංවිධානය කිරීම. සාමාන්‍ය පුතා වෙබ් අඩවියක් අපි නිර්මාණය කරනකොට ඒක පරිශීලනයේ පහසු වෙන්න ඕනේ. නැත්නම් ඒ වෙබ් අඩවිය වලට මිනිස්සු යන්නේ නැහැ. පරිශීලකයන් පාවිච්චි කරන්නේ නැහැ. අප්ඩේට් කරන්න පහසු වෙන්න ඕනේ. වෙබ් අඩවියක් ගත්තොත් ඒකේ තියෙන අන්තර්ගතය වෙනස් කරන්න පහසු වෙන්න ඕනේ. යාවත් කාරණා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ එක පිටුවෙන් එක පිටුව ගමන් කරන්න පහසු වෙන්න ඕනේ. හෝම් පේජ් එකට ගියාම ඔන්න තව පිටුවක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ පිටුවට ගිහම තව පිටු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ආයෙනම් මේ පිටු වලට ගමන් කරන්න පහසු වෙන්න ඕනේ. ඊට පස්සේ පරිශීලකයාගේ ආකර්ෂණය දිනා ගන්න. ඒ කියන්නේ සිත් අද ගන්නවා සුළු වෙන්න ඕනේ. එතකොට අපි නිතර මේ වෙබ්සයිට් වලට යන්න පෙළඹෙනවා. අන්න ඒ වගේ ආකර්ෂණීය බවක් තියෙනවා. right අපි බලමු ඊළඟ එක. අන්තර්ගත යන වෙබ් අඩවි වර්ග. right වෙබ් අඩවි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුතා ස්ථිතික වෙබ් අඩවි, අනිත් එක ගතික වෙබ් අඩවි. මොනවද මේ ස්ථිතික මොනවද මේ ගතික කියන්නේ? ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ පුතේ වෙබ් අඩවියක තියෙන අන්තර්ගතය. මේකට තව නමක් කියනවා සන්ධාරය. සන්ධාරය. වෙබ් අඩවියක තියෙන අන්තර්ගතය ඉංග්‍රීසියෙන් කන්ටෙන්ට් එක නිතර වෙනස් වෙන්නේ නැත්තම් නොවන වෙබ් අඩවි තමයි පුතේ ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ. නිතර වෙනස් නොවන වෙබ් අඩවි. ස්ථිතික වෙබ් අඩවි. එතන මොකක්ද ගතික වෙබ් අඩවි කියන්නේ? ගතික වෙබ් අඩවි කියලා කියන්නේ පුතේ අන්තර්ගතය නිතර වෙනස් වන, ඒ කියන්නේ පරිශීලකයාගෙන් පරිශීලකයකට වෙනස් වෙනවා, කාලානුරූපීවත් වෙනස් වෙනවා. ඒ කියන්නේ කාලයට අනුව වෙනස් වෙනවා, දවසෙන් දවසට, සතියෙන් සතියට වෙනස් වෙනවා, සහ එක පරිශීලකයෙක් පාවිච්චි කරනකොට වෙන කන්ටෙන්ට් එකක් පේනවා, තව පරිශීලකයකට තව එකක් පේනවා. අන්න ඒ වෙබ් අඩවි තමයි ගතික වෙබ් අඩවි කියන්නේ. ඒතර ගතික වෙබ් අඩවි නිර්මාණය කරනකොට PHP, SQL, JSP, ASP.NET වගේ පරිගණක භාෂා ඕන වෙනවා. වෙබ් අඩවි සංවර්ධන භාෂා ඕන වෙනවා. ඒතකොට Facebook කියන්නේ ගතික වෙබ් අඩවිය. බලන්න ඔය එක යූසර්ට වෙනම කන්ටැක්ට් පේන්නේ. එක්කෙනෙකුට තියෙන කන්ටැක්ට් එක නෙවෙයි අනිත් එක්කෙනාට වෙනස් වෙනවා. යූසර්ට වෙනස් වෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එක. අපි ගිහිල්ලා විභාග ප්‍රතිඵලයක් බලන්න යනකොට එතකොට ඕක එන්ටර් කරොත් විභාග අංකය. එතකොට එයාට පේන්නේ යාගේ ප්‍රතිඵලය.
තව විභාග අංකයක් එන්න ගියොත් වෙන කෙනෙක් එයාට වෙන්නේ මේක. අන්න වෙනස් වෙනවා. ඒ වගේ පරිශීලකයන් පරිශීලකට කාලයෙන් කාලයට වෙනස් වෙනවා. අනන් නිතර අන්න ගතික වෙබ් අඩවි. එතකොට HTML පාදක කරගෙන අපි බොහෝ විට හදන්නේ මොන වෙබ් අඩවිද? ස්ථිතික වෙබ් අඩවි. වෙබ් පිටුවක් නිර්මාණය කිරීම සඳහා HTML භාවිතය. අපි ඉස්සල්ලාම HTML වලින් වෙබ් පිටුවක් හදනකොට මෙන්න මේ Notepad, WordPad වගේ දේවල් අය Notepad++. Notepad++ කියන මුදුකාංග තියෙනවා. එතකොට මෙන්න මේවා පාවිච්චි කරලා වෙබ් අඩවියේ HTML ගේත ටික ලියලා අපිට වෙබ් පිටුවක් හදන්න පුළුවන්. අදාළ වෙබ් අඩවිය නිර්මාණය කරන්න පුළුවන් පිටුවෙන් පිටුව එකතු කරලා. එතකොට ඕක තමයි දැන් ඉස්සරහට කියලා දෙන්නේ. එහෙනම් අපි HTML කෝඩ් කරන්නේ මොනවා පාදක කරගෙනද? මෙන්න මේ Notepad වගේ software එකක් on කරගෙන Notepad එක ඇතුලේ තමයි අපි කීයට ලියන්නේ. එක්ක Notepad+ නැත්නම් WordPad. ඊට පස්සේ මේ HTML එක කෝඩ් මේ විදිහට ලියලා මේක සේව් කරන්න ඕනේ. Notepad එක සේව් කරන්න ඕනේ. සේව් කරන්නේ පුතේ ඕනම ෆයිල් නේම් එකක් මම ABC කියලා දෙන්නම්. තියලා ටිකක් තියලා HTML කියලා හරි ABC කියලා කවුරු හරි දුන්නොත් HTM කියලා හරි මෙන්න මේ දෙකෙන් එකකට සේව් දෙන්න පුළුවන්. HTML එක ගැන සේව් කරන්නේ එක්කෝ ෆයිල් නේම් එක HTML නැත්නම් ෆයිල් නේම් එක ටිකක් HTML. ඊට පස්සේ සේව් කරපු තැනට ගිහිල්ලා අපි ඕපන් කරනවා බ්‍රවුසර් එකකින්. එතකොට අපිට වෙබ් පිටුව පේනවා. ඕක තමයි පුතේ වෙබ් පිටු නිර්මාණයේදී HTML වලින් කොහොමද කරන්නේ කියන එකයි මේ කිව්වේ. හරි. වෙබ් අඩවි නිර්මාණ භූමිකා. එතකොට වෙබ් අඩවිය නිර්මාපකට කියනවා වෙබ් අඩවි නිර්මාපකට කියනවා වෙබ් අඩවිය අතුරු මොනවද සැලසුම් කරන කෙනා, සංස්කාරක, කේතලියන කෙනා, ආදෝෂ පරීක්ෂා කරන කෙනා. මේ ඇවිල්ලා විවිධ වෙබ් අඩවි හදනකොට ඒ භූමිකා ඒ කාර්යයන් කරන පුද්ගලයෝ ප්‍රකාශයටපත් කිරීම. මොකද ප්‍රකාශයටපත් කරනවා කියන්නේ? වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරනවා කියන්නේ අපි හදපු වෙබ් පිටු ටික මේ වෙබ් පිටු ටික නම් මෙන්න මේක සර්වර් එකකට උත්ප්පණය කරනවා. මොන සර්වර් එකකටද? වෙබ් සර්වර් එකකට උත්ප්පණය කරනවා. වෙබ් සර්වර් එකට දානවා. උත්ප්පණය කරනවා කියන්නේ අප්ලෝඩ් කරනවා. අන්න ඔය ක්‍රියාවලිය තමයි පුතේ ප්‍රකාශයටපත් කරනවා. එතකොට අපි ඔය ප්‍රකාශයටපත් කිරීම කරන්නේ මාර්ගගතව. හදපු වෙබ් පිටු ටික වෙබ් සර්වර් එකට දානවා. අපි දානවා කියලා කියන්නේ උත්ප්පණය කරනවා, අප්ලෝඩ් කරනවා. ඕක තමයි ප්‍රකාශයටපත් කිරීම කියන්නේ. එතකොට මේ ප්‍රකාශයටපත් කරද්දී කරුණු දෙකක් තියෙන ඕන විශේෂයෙන්. මෙන්න මේ සර්වර් එකේ ඉඩක් තියෙන්න ඕනේ. ඒකට කියනවා හොස්ටිං ස්පේස් එකක්. හොස්ටිං ස්පේස් වෙබ් අඩවිය සත්කාරක ඉඩක් කියලා කියන්නේ සිංහලෙන්. සත්කාරක ඉඩක් තියෙන්න ඕනේ මෙතන වෙබ් පිටු ටික දාන්න. අය පුතේ ඒ වෙබ් පිටු වලට ප්‍රවේශයෙන් අනන්‍ය නමක් තියෙන්න ඕනේ. ඒකට කියනවා වසම් නාමය, ඩොමේන් නේම්. අපි ඉස්සරහට කතා කරමු ඔකල්. ඊට පස්සේ පරිපාලක කරන්නේ සේවාදායකයේ දත්තපාදක නඩත්තු කිරීම. ඒ කියන්නේ අපි අර වෙබ් පිටු වල ඩේටාබේස් තියෙනවා නම්, දත්ත සමුදායක් තියෙනවා නම් අන්න ඒවා නඩත්තු කරනවා වෙබ් අඩවි පරිපාලක විසින්. ඊළඟ පරිශීලක වෙබ් අඩවි ප්‍රකාශ මෙතන වැරදි. මෙතන ප්‍රකාශයටපත් කිරීම නෙවෙයි ඉන්නේ. වෙබ් අඩවි පරිශීලනය කිරීම. පරිශීලනය කිරීම. ඉතලියා ගන්න වෙබ් අඩවි පරිශීලනය කිරීම කරන්නේ පරිශීලක. ඊළඟ වෙබ් අඩවි නිර්මාණ මුදුකාංග. වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරනකොට ඕන දේවල් බලා ගන්නවා. වෙබ් අඩවිය නිර්මාණ මුදුකාංගයක් ඕන වෙනවා. හරි. වෙබ් අඩවියක් හදන්න software එකක් ඕන වෙනවා. ඔන්න හැදුවා. වෙබ් සත්කාරකයක්. ඒ කියන්නේ වෙබ් පිටු උඩුගත කිරීමට සේවාදායකයේ ඉඩක් ඕන. වසම් නාමයක්. වෙබ් අඩවියට ප්‍රවේශ වීමට නාමයක් ඕන. ප්‍රවේශිත ගන්නා නාමයක්, ඩොමේන් නේම් එකක් ඕන. වසම් නාමයක්. එනම් වසම් නාමයක් හා සේවාදායකයේ ඉඩක්, ඒ කියන්නේ සත්කාරක ඉඩක් ගන්න පුළුවන් මෙන්න මේ සයිට් වලට godaddy.com, bluehost.com, nic.lk වගේ. මෙන්න මේවා ප්‍රසිද්ධ ඒවා.
වෙබ් සත්කාරක ඒ කියන්නේ සේවාදායක ඉඩක් ගන්න සහ වසන් නාමයක් මිලදී ගන්න. මේකට අවුරුද්දකට සාමාන්‍යයෙන් 5000 6000 ඔහොම පැකේජස් තියෙනවා. ඒතකොට Tamanට ඕන ඩොමේන් එකක් තෝරගන්න පුළුවන් වසන් නාමය. දැන් කාගේ හරි කඩේ නම abc නම් abc.com abc.lk වගේ වසන් නාමය ගන්න පුළුවන්. එතකොට උඩුගත කිරීමේ මෘදුකාංගයක්. අන්න දැන් ඉඩත් හරි. සර්වර් ඉඩත් හරි. නමත් හරි. හරි. දැන් පුතේ අපේ ගාව තියෙන මෙන්න මේ වෙබ් පිටු ටික අපි දාන්න ඕනේ වෙබ් සර්වර් එකට හරි ඉඩට. අන්න ඔකට කියනවා උඩුගත කිරීමට මෘදුකාංගයක් ඕන වෙනවා. කොහොම දාන්නද? ආයෙනම් උඩුගත කරන්න මෘදුකාංග තමයි ෆයිල්ස් කියලා ස්මාර්ට් FTP cPanel වගේ කියන්නේ. අර අපි හදපු වෙබ් පිටු ටික හරි ඉඩට උත්ප්පනේ අප්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් ටික අනිවාර්යයෙන්ම මතක් තියාගන්න. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන් අන්තර්ජාල සම්බන්ධතාවක් ඕන. ඊළඟ HTML මූලිකව කේත ලියනකොට දැනගන්න ඕන කරුණු මේකෙදි කතා කරන්නේ. මේක අපි ඊළඟ වීඩියෝ එකේදී